අයිබන් සුබ දැසනක් වාසනාවන්ත දැසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. තාමත් කොවිඩ් පිළිබඳව තියෙන අවධානම් කාල සීමාවක්. ඒ නිසා ඔබ වෙනදා වගේම පරිස්සම් වෙන්න කියලා බොහොම ආදරෙන් ඔබට මතක් කරන සෞඛ්‍ය මාර්ගෝපදේශ නිවැරදිව පිළිපදින්න ඔබේ දුව පුතා පුංචි දරුවන් ටික වැඩිපුර පරිස්සම් කරගන්න ඔබේ අවධානය යොමු කරන්න කියන යෝජනාව අදත් 7 වෙනි පැය ආරම්භයේදීම ඔබට කරනවා. අපේ රටේ දේශපාලන ගමන් මඟ තුල විවිධ සන්ධිස්ථානයන් අපිට ඉතිහාසය තුල වර්තමානයේ දක්වාම හඳුනා ගන්නට පුළුවන්. ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් යම් කාල පරිච්ඡේදයන් තුල වෙනසකට භාජනය වෙනවා. ඒ වෙනසකට භාජනය වීම සමහර වෙලාවට දැවැන්ත පිපිරීම, සුළු පිපිරීම සහ නව දේශපාලන පක්ෂයන් ප්‍රවාහයන් බිහි කිරීම දක්වා ව්‍යාප්ත වෙන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන්ුත් ඒ කතාව ඒ විදිහටම පොදුයි. අනෙක් වාමවාදී දේශපාලන කඳවුරු සම්බන්ධයෙන්ුත් ඒ කතාව ඒ විදිහටම පොදුයි. අපේ රටේ විතරක් නෙවෙයි ලෝක දේශපාලනයේ විචල්‍යයන් හඳුනා ගැනීම තුලත් අපිට මේ සම්බන්ධයෙන් වැඩිපුර සම්දිස්ථාන මුණ ගැහෙන තැන් තියෙනවා. අපි අද අපේ රටේ දේශපාලන ගමන් මගේ එක් තැනකදී එක්සත් ජාතික පක්ෂයේ වෙන්වීමක් සහ ඊට අනුවර්තනය නොවී හිටපු කණ්ඩායමක් යලි දේශප්‍රේමීන් විදිහට දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය පිහිටුව ගන්නවා. ඒ ගමන් මඟ පිළිබඳවත් අපි සහ ඒ පෙනී සිටීම පිළිබඳවත් ඔවුන් එහෙම පිහිටුවන්නේයි ඒ මත ඔවුන් අපේක්ෂා කරන්න මොකක්ද? දේශපාලන පිපිරීමක්ද? අනෙක් පැත්තෙන් නව නැගී සිටීමක්ද? නැත්නම් සැබවින්ම රට වෙනුවෙන් ඔවුන්ට තියෙන යුතුයකමක් වගකීමක් ඉටු කිරීම වෙනුවෙන්ද? මේ කාරණේ සම්බන්ධයෙන් අපි හිතුවා කතා කරන්න. වැඩිපුර පහුගිය දවස්වලත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. විශේෂයෙන්ම මැතිවරණ කාල සීමාව තුළ මේ පිටත් මේ පිළිබඳවම කතා කරන තැන් අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබුණා. දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ නායකතුමන්ට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා. සුගත් හේමපතිරණ බැතිතුමන්ට 7 වෙනි පැයට මේ පිළිබඳව ටිකක් වැඩිපුර කතා කරන්න. ආයුබෝවන් සුබ දවසක් ඔබතුමාට. මම කැමති මුලින්ම මේ අපේ රටේ පවතින තත්ත්වය මේ වෙනකොට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කරනවා, ගිවිසුම් සම්බන්ධයෙන් කතා කරනවා, රට විකුණනවා කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි එතන මේ පිටට ඇවිල්ලා වැඩ වර්ජන රැල්ලක් යලි ඇතිවීම පිළිබඳව වෙන සාකච්ඡාවක් අපිට දකිනවා කණින් කොණින්. මේ සියල්ල එක්ක මම කැමති එතෙන් එන්න කලින් මොකද්ද මේ දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ? ඇයි ඔබතුමාලා මෙහෙම පක්ෂයක් පිහිටුව ගන්න? රටේ අවශ්‍යතාවයක් තියෙන මොකද්ද ඔබතුමාලා මේ කරන්නේ? එක්සත් ජාතික පක්ෂ කියලා කියන්නේ නිදහසේ පියා මේ රටේ ජාතිය පියා බිහි කරපු පක්ෂය. මේ දේශපාලන පක්ෂය අවුරුදු ගාණක් තිස්සේ මේ රටට අවශ්‍ය කරන නායකත්වය ලබා දෙනවා. විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනය, රටේ නිදහස, විවෘත ආර්ථික ක්‍රමය සහ දැවැන්ත වෙනස්කම් ටිකක් කරපු මහා විශාල නායකයෝගේ අතේ තිබුණු එක්සත් ජාතික පක්ෂය අවාසනාවට රනිල් වික්‍රමසිංහ කියන නායකයාට 1994 දී අත්පත් වෙනවා. ඒ රනිල් වික්‍රමසිංහ කියන 나යකයා යටතේ ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය කියලා හඳුන්වන පක්ෂය බොහෝ විට ගම්වල ප්‍රභු ජනතාව තමයි නියෝජනය කරන්නේ. පන්සලේ ප්‍රධාන දායකයා පල්ලියත් සමග ගනුදෙනු කරන ව්‍යාපාරික ප්‍රජාවක් වැනි සමාජයේ ගරු කටයුතු තත්ත්වයක් තියෙන පුද්ගලයෝ තමයි එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඉන්නේ. නමුත් රනිල් වික්‍රමසිංහ මේ මොහොත දක්වාම අවුරුදු 25කට වැඩි කාලයක් පක්ෂේ නායකත්වයේ දරනවා. එතුමාගේ නායකත්වයේ යටතේ එහෙම ගරු කටයුතු විදියට හිටපු එක්සත් ජාතික පාක්ෂිකයන්ට පාරේ බහැලා යන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. මොකද එක්සත් ජාතික පක්ෂය කියලා කිව්වොත් රට බෙදන පක්ෂයක්, රට විකුණන පක්ෂයක්, රට විදේශිකයන්ට කොන්දේසි විරහිතව පාවා දෙන පක්ෂයක් කියලා ගෞරවනීය තත්ත්වය සම්පූර්ණයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන්ට නැති වෙනවා. ඒක නිසා ඒ වගේම රට ගැන ආදරයක් තියෙන මේ රටේ බුද්ධ ධර්මය, අනිකුත් ආගම් ගැන, රටේ දේශීයත්වය, ලංකාවේ සම්පත් ටික, ඒ වගේම අපේ අනාගතය කෙසේ විය යුතුද කියලා හිතන කණ්ඩායම එක තමයි අපි දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය හදන්නේ. දැන් අපි පැහැදිලිවම රනිල් වික්‍රමසිංහගෙන් වෙන් වෙලා අතුල් කෝට්ටේ පිට කෝට්ටේ පාරේ ස්ථාන දෙකක ස්ථානගත වෙලා තියෙන රනිල් වික්‍රමසිංහ පාර්ශවයත් සජිත් ප්‍රේමදාස පාර්ශවයටත් විකල්පයක් විදිහට තමයි අපි මේ පක්ෂය පිහිටුවා ගන්නේ. පැහැදිලිවම රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස කරන්නේ මේ රටේ අපි දැන් නිදහස හිතානේ දෙනකොට අවුරුදු 75ක් සමරනවා. ඒ වෙලාව වෙනකොටත් නිදහස් ශ්‍රී ලංකාව ඇතුලේ අපිට ශ්‍රී ලාංකිකයා කියන පුද්ගලයා නිර්මාණය කරන්න බැරි වෙලා තියෙනවා. අපි විශ්වාස කරන්නේ ශ්‍රී ලාංකිකයා නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ කලාපීය වශයෙන් බලය බෙදා හැරලා නෙමෙයි. මේ රටේ ඉපදුණු සිංහල, දෙමළ, මුස්ලිම් ආගම් වශයෙන්ුත් ඒ වගේම බෞද්ධ, කතෝලික, ක්‍රිස්තියානි, මුස්ලිම්, ලබ්ධිකයෝ, හින්දු සියලු දෙනාම මේ රටේ ඉපදිච්ච අය ශ්‍රී ලාංකිකයෝ. මේ රටේ ලංකා මාතාව නැමැති
මවගේ දරුවෝ. එතකොට මේ අය අපි හඳුන්වන්නේ සොජාතිකයෝ කියලා. සුළු ජාතිකයෝ, මහා ජාතිකයෝ කවුරුත් නැහැ මේ සොජාතිකයෝ. සොජාතිකයන් විසින් ගොඩනගන සොජාතික රාජ්‍ය ගොඩනැගීම තමයි අපේ අරමුණ. නමුත් එක්සත් ජාතික පක්ෂයත් මේ මොහොතේ සමගි ජන බලවේගයත් කරන්නේ ජාතිවාදී ආගම්වාදී සහ විවිධ බලවේග තමන්ගේ ගොඩට එකතු කරගන්න ව්‍යාපෘති තමයි ක්‍රියාත්මක කරන්නේ. මේ හරහා තමයි මේ ජාතික සමගිය ගොඩනගන්න බැරි වෙලා තියෙන්නේ. ඊළාම්වාදීන් පෙඩරල් ඉල්ලනකොට ඒකට ඉයර්ස් කියනවා. තවත් අන්තවාදී කණ්ඩායම අන්තවාදයේ ව්‍යාප්ත කරනකොට ඒකට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙනවා. අපේ රටේ තියෙන ආරක්ෂක අංශ අකර්මණ්‍ය කළා එහෙම නැත්නම් නිසි පරීක්ෂණ නොකර. මෙන්න මේ සිද්ධි හරහා තමයි මේ රට විශාල ව්‍යසනයකට මුහුණ දෙන්නේ. ඊළඟට ආර්ථික කළමනාකරණය පිළිබඳ මහා විශාල කතන්දර කිව්වට අපි දැක්කා 2015 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමන්ගේ දූර කාලය හමාර කළා ජනතාවගේ තීන්දුවට හිස නමල ගෙදර යන්නේ 107ක ආර්ථික වර්ධන වේගයක්. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් එකතු වෙලා බටහිර රටවල් වල කුමන්ත්‍රණයකින් තමයි මේ ජයග්‍රහණය ලබාගන්නේ. ඒ ජයග්‍රහණය ලබා ගත්තට පස්සේ ක්‍රමක්‍රමයෙන් ආර්ථිකය පල්ලෙහාට ගෙනල්ලා රටේ ආරක්ෂාවත් පාවා දීලා මහා ව්‍යසනයක් නොවිය යුතු මේ රටේ ඉතිහාසයේ කළු පැල්ලමක් වෙච්ච ඒ පාස්කු ප්‍රහාරය වෙන එක වළක්ව ගන්නවත් නොහැකි වෙන ඒ රජය අවසානයේදී අපිව ගේන ඇෆ්ගනිස්තානයටත් වඩා පහළ ආර්ථිකයකට. ඒ ගෙන ආපු කණ්ඩායම තමයි අද මේ විශාල කලබගෑනියක් කරන්නේ. අපි ඒක පසුව කතා කරමු. දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂ කියලා කියන්නේ මේ ගමේ ඉන්න UNP කාර්යයට කොන්ද කෙලින් තියාගෙන අපිත් මේ රටට ආදරේ, අපිත් මේ රට ගොඩනගන්න කැමති, අපිත් මේ රටේ සම්පත් විකුණනවට විරුද්ධ මේ රට ඉදිරියට ගෙන යන්න ජාතික සමගිය ගොඩනගන්න පැහැදිලිව කැප වෙන පක්ෂයක් කියන එක තමයි. දැන් ඔබතුමා ඔය අර්ථකථනත් එක්ක අනිත් පැත්තේ සමහරවල්ලාට කෙනෙකුට තියෙන මේ විවේචනයක් තමයි සුගත් හේවාපතිරණ හදාගත්ත දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය කොන්දේසි විරහිතව මේ ඉන්න ආණ්ඩුවට කඩ යනවා කියන එක. දැන් පැහැදිලිවම අපි පහුගිය ජනාධිපතිවරණයේදී උත්සාහ කරා මේ මතය ජනගත කරන්න. නමුත් අපි දැක්කා ඒ ජනාධිපතිවරණ මොහොත වෙන විට මේ රටට එරෙහි බලවේග එක පැත්තකින් ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වෙනකොට ඊට විකල්ප ප්‍රධාන පක්ෂයේ අපේක්ෂකයා වුණේ සජිත් ප්‍රේමදාස. අපි බලන්නකො සජිත් ප්‍රේමදාසත් එක්ක අත්වැල් බැඳගෙන හිටගත්ත කණ්ඩායම කවුද කියලා. ඒ අය පැහැදිලිවම අපි දරන්නා වූ මතයට ප්‍රතිවිරුද්ධ මතයක් දරන අය. එතකොට අපි විශ්වාස කරා මේක විශාල ද්වන්ද සටනක් බවට පරිවර්තනය වෙලා තිබුණා. සල්ලි පොම්ප වුණා, ජාත්‍යන්තර බලවේග, රාජ්‍ය නොවන සංවිධාන, ෆෙඩරල් වාදීන්, ඊළාම් වාදීන්, ඒ වගේ මුස්ලිම් අන්තවාදීන් මේ සියලු දෙනාම ගොනු වුණේ ඒ අපේක්ෂකයා වටා. එතකොට අපි තීන්දුවක් ගත්තා මේ මොහොතේ අපදරන්නා වූ මතයට සමාන්තර මතයක් දරන ජනාධිපති අපේක්ෂකයට අවාසියක් වෙයි අපි ඉදිරිපත් වීමත්. අපි ලබා මොකද 151ක් ලබා ගැනීම කියන්නේ දුෂ්කර කාර්යයක් කියලා අපි විශ්වාස කරපු නිසා අපි විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කළා. ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා එක්ක කතා කළා. කොන්දේස් ගිවිසුම් ගතව පහුගිය ජනාධිපතිවරණයේදී අපට කළ හැකි සියල්ල උපරිමයෙන් කළා ගෝඨාභය මැතිතුමා ජනාධිපතිතුමා කරන්න අපි විශාල කාර්යභාරයක් කරා. ඊට පස්සේ අපි දැක්කා මේ රටේ ජාතික රාජ්‍ය විනාශ කරන මේ රටේ දැවැන්ත ශක්තිමත් ව්‍යවස්ථාවක් තිබුණා 1978 ඒක විවාදිතයි නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් මේ මොහොතේ තියෙනවා ඒ විධායක ජනාධිපති ධූරය පිළිබඳ ප්‍රශ්නයක්. ඒකත් රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ප්‍රශ්නයක් නේ. රනිල් වික්‍රමසිංහට කවදාකවත් මේ රටේ ජනාධිපති වෙන්න බැරි නිසා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව පාවිච්චි කරලා තමන්ට අවශ්‍ය විදිහට ව්‍යවස්ථාව වෙනස් කරගත 19 වෙනි සංශෝධනය හරහා අපි දැක්ක මේකත් එක්ක කොමිෂන් සභා දාලා බෝම්බෙට වග කියන්න ඕනේ කියලා නීති අංශ විසින් ක්‍රියාත්මක වෙච්ච පොලිස්පතිතුමාට නිසි කල වයස පෙරලා විශ්‍රාම යනකම් අපිට අයින් කරගන්න බැරුණා. ඉතින් මේ වගේ විශාල ප්‍රශ්නයක්. මැතිවරණේ තියාගන්න බැරි. ඒකට මැතිවරණ කොමිසම ඇතුලේ තිබුණු පුද්ගල මතවාදත් එක්ක මැතිවරණ කොමිසම කොහොමද ගියේ? මේ ප්‍රශ්න ගොඩක් ඇතුලේ රට අරාජිකත්වයකට ගෙනාවා. ඒ නිසා අපි ජනාධිපතිවරණයෙන් පස්සේ ඊළඟට කැප වුණා පැහැදිලිවම 3-2 ජනවරමක් අරන් දීලා මේ ව්‍යවස්ථාමය වෙනස කරන්න. මේ ජනතාව බලාපොරොත්තු වෙච්ච මේ රටේ ජාතික රාජ්‍ය දුර්වල කරන මේ 19 වෙනි සංශෝධනයේ අනිත් පැත්තට හරවලා ශක්තිමත් ජාතික රාජ්‍ය ගොඩනගන්න අනිත් ශක්තිමත් ව්‍යවස්ථාවක් හදන්න. අනිත් එක අපි පැහැදිලිවම පෙනී සිටිනවා මේ රටේ ආර්ථික සමෘද්ධිය ඇති කරන්නත් දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍යයි. දැන් ඔබතුමා කියන ආර්ථික සමෘද්ධිය ඇති කරන කාරණේන ඔබතුමාලා පෙනී ඉන්නවනේ. ආරම්භයේදී ඔබතුමා කිව්වා එක්සත් ජාතික පක්ෂය රට විකුණන සහ රට රහිත කර ගිවිසුම් ගතවන පක්ෂයක් කියන ඔබතුමාලා මේ පැත්තට ආවා කියලා. ඊයේ පෙරේදා සාකච්ඡාවක් ඇතුළත මේ ආණ්ඩුවත් රට විකුණනවා.
රෑ 12යි 5ටත් ගිවිසුම් අත්සන් කරනවා කියලා. සමාජයේ තියෙනවනේ අනෙක් පැත්තෙන් පොඩි චෝදනාවක්. ඒක විපක්ෂයත් නගනවනේ. ඔබතුමා ඇවිල්ලා තියෙන පැත්තත් වැරදි එතකොට. නෑ මෙහෙම ඉස්සර තමයි 6:00ට බත් කාලා 7:00 වෙනකොට පැදුර එලලා නිදාගන්නේ. මොකද අද ඊට වැඩිය වෙනස්. අද ජාත්‍යන්තර වශයෙන් අපි දන්නවා සමහර දරුවෝ තමන්ගේ රාත්‍රී කාලයේ විදේශ රටක් එක්ක කිසියම් ගනුදෙනුවක යෙදෙනවා. එක්ක අධ්‍යාපනයේ යෙදෙනවා. එහෙම නැත්නම් මේ වෙනවා. ඒක නිසා අද ගිවිසුම අත්සන් කරපු වෙලාව කියන එක ආයි බකමූණ බස්සෝ ආරන් හිටියද ඒවා අදාළ නැති හුදෙක් ජනප්‍රියත්වය සඳහා ඇති කරන කාරණා. අපි පැහැදිලිවම දකින්නේ රට විකුණනවයි කියන දේට අපි විරුද්ධයි. විකුණනවා කියන එකේ අදහස මොකද්ද? දැන් ඔබ ඔබේ නිවස විකුණුවොත් කාට හරි යතුරු බාර දීලා අහවල් දවසේදී නව ඒ මොහොතේ මිලදී ගත්ත කෙනාට දීලා ඔබ එළියට බහින්න ඕන. ඔබ ඔබේ කාර් රථය වික්කොත් කාට හරි ඒකේ යතුරු බාර දීලා එක්ක පයින් යන්න ඕන නැත්නම් වෙන වාහනයකින් යන්න. ඒක තමයි පැහැදිලිවම විකුණනවා කියලා කියන්නේ. මේ මොකද්ද කරන්න හදන්නේ? දැන් ඊළඟට අපි මහා විශාලයට කතා කරනවා. නිදහස ලැබනකොට අපි ඉස්සරහින් හිටියා අපිට පිටිපස්සෙන් සිංගප්පූරුව හිටියා. අද සිංගප්පූරුව අපි පහු කරලා ගියා. බංගලාදේශය අපි පහු කරලා ගියා. තව රටවල් පහු කර ගියා කියලා කියනවා. එතකොට සිංගප්පූරුව ලී කුවාන් යූ මැතිතුමා හැදුවා කියලා කියනවා. ඊළඟට මහතීර් මොහොමඩ් ගැන කතා කරනවා. මැලේසියාව සම්බන්ධව. හැබැයි මේ කිසි කෙනෙක් කියන්නේ නැහැ කොහොමද ඒක කරේ කියලා. ඒක කරන්න නම් අපේ රටවල් අපි දුප්පත් රටක්. දුප්පත් කියන්නේ මානව සම්පත අතින් පොසත් අපේ ගුණධර්ම අතින් පොසත්. නමුත් ආර්ථික වශයෙන් අපිට මේ ආර්ථික ඉලක්ක වලට යන්න ඕනේ. ඒකට යන්න නම් අපිට ඍජු විදේශ ආයෝජන ගේන්න ඕනේ. එතකොට විදේශ ආයෝජකයෝ කොහොමද අපි එකතු කරගන්නේ? අපට සිද්ධ වෙනවා ලංකාවේ අපිත් විදේශ රටවලුත් එක්ක එහෙම නැත්නම් විදේශ සමාගම් එක්ක හවුල් ව්‍යාපාර වලට යන්න. අද මේ දවසේ සිද්ධ වෙමින් පවතින්නේ ඒක. ඔය විශේෂයෙන්ම කෙරවල පිටියේ යුගධනවි බලාගාරයට ඇමරිකානු ආයෝජකෙක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේක අර විශාල ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරන්න හදනවා. ඒ වගේම පෝට් සිටියටත් ඕකනේ කරේ. පෝට් සිටිය හදන වෙලේදී පෝට් සිටිය කියලා කියන බලන්න දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට එකසේසත් කළා. අවසානයේදී අක්කර 500ක් මේ රටේ සිටියමට එකතු කළා තමයි මේ වෙන්නේ. ගෙදර යන්නේ. ඉතින් එතකොට එදා ඒ පෝට් සිටිය අතරමඟ නැවැත්වුවේ නැත්තම් මේ වෙනකොට විශාල ආයෝජක ප්‍රමාණයක් අවශ්‍යයි. දැන් අද අපි මේ රට මුණ දෙන විශාලම ප්‍රශ්නේ මොකද්ද? විශාල අපි ආර්ථික අර්බුදයක ඉන්නවා. මේ රට විදේශ විනිමය එන්නේ නැහැ. අපේ රැකියාවල් කරන අයගේ සුළු ප්‍රමාණයකුයි දැන් සංචාර කර්මාන්තය තමයි අපේ තුන්වෙනි ආර්ථික ඉලක්කය තිබුණේ. දැන් සුගත් ඒවා පතිරන කියන කාරණාවත් එක්ක කන්න ඕන වෙනකොටත් කබරගුවක් තලගුවක් වෙනවා වගේ දෙයක්ද මේ කියන්නේ කියලා මට උත්තරයක් ඕන පැහැදිලි කිරීමක් ඕන. ඇත්තටම සුගත් ඒවා පතිරන කන්න ඕන වෙනකොට කබරගුවක් තලගුවක් කරගන්න වැඩක්ද මේ තියෙන්නේ? නෑ අපේ පක්ෂයක් විදිහට අපේ ප්‍රතිපත්තියත් ඕක තියෙනවා. ඊළඟට මේ රටේ 69 ලක්ෂයක ජනවර්මකෙන් සම්මත කරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රකාශෙත් ඒක තියෙනවා. පැහැදිලිවම විදේශ ආයෝජකයෝ ගේනවා. ඒ වගේම මේ රට අහිතකර විදියට අත්සන් කරපු යම් ගිවිසුම් තියෙනවා නම් ඒවා නැවත සලකා බලනවා කියලා. ඒ සියල්ල සලකා බලනවා. අනිත් එක තමයි අපි පැහැදිලිවම රනිල් වික්‍රමසිංහ මංගල සමරවීර හොර රහසේ අත්සන් කරන්න උත්සාහ ගත්ත අවසාන මොහොතේ තාණ්ඩුව මිලේනියම් කෝපරේෂන් ගිවිසුම. ඒ මිලේනියම් කෝපරේෂන් ගිවිසුමට විරුද්ධව මේ රටේ මහා සංඝරත්නය දන්නවා අපි විශාල කැපවීමක් කරලා ඒක අපේ අනිත් පැත්තට හැරුවා. ඒ අපි විශ්වාස කරන්නේ මේ මිලේනියම් කෝපරේෂන් ගිවිසුම ජනාධිපතිතුමයි මේ රජය කොච්චර ලස්සනට විසඳුවද? ලෝක බලවතාව වෙන ඇමරිකාව තමන්ගේ පිඹුරුපත තමන්ගේ තිබුණු සැලැස්ම ආපහු ඉල්ලාස් කරගත්තා. මොකද අපි තාමත් විද්වත් විදියට වෙනම කමිටුවක් දාලා මේකේ තියෙන ගුණාගුණ සලකා බලලා මේකෙන් රටට වෙන්න යන අනර්ථය ගැන තීන්දුවක් කරගෙන අපි ඒක පිටිපස්සට ගත්තා. ඒක නිසා තමයි අපි දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂ විදියට එක්සත් ජාතික පක්ෂයේ තුල හිටපු මේ රට ආදරය කරන දේශප්‍රේමීන් එළියට බහලා හදපු දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ සහයෝගයෙන් ගොඩනගපු රජය. ඒ සහයෝගය දීලා හදපු අපේ ජනාධිපතිතුමා ඇතුළු මේ ප්‍රමුඛ රජය කිසි දවසක මේ රට විරුද්ධ තීන්දුවක් ගන්නේ නැහැ. සුගතව පතිරන මතය දැන් සමහර වෙලාවට අපි දකින කාරණාවක් තමයි සමාජය ඇතුලේ දේශපාලන ගැටීම් එක්ක ඉස්සරහට යනකොට සමහර වෙලාවට පක්ෂය ඇතුලේ යම් ක්‍රියාකාරකම් වලට ඒ ටේබල් එකේ නම් විරුද්ධ වෙන්නේ නැතුව එළියට වෙලා කෑ ගහනවා. මේක ඒ පැත්තටත් පොදුයි මේ පැත්තටත් පොදුයි. ජිනීවා සම්බන්ධයෙන් සිදුවීම ඇති වෙනකොට එක්සත් ජාතික පක්ෂයත් සමග සම්බන්ධ වෙලා හිටපු කවුරුත් 31කට 40කට අත්සන් කරනකොට කවුරුත් ඒකට විරුද්ධ වෙනවා අපි දැක්කේ නැහැ. සමහරවිට එක්ක දැනුවත් කිරීමක් නැහැ, දැනුවත් වීමක් නැහැ. හැබැයි එතනින් මෙපිටට ඇවිල්ලා දැන් මේ සිද්ධිය ඇති වෙලා සමහරවිට රාජනෝබල සංවිධානවල පුද්ගලයන් දේශප්‍රේමීන් සරත් විරසේකර මහත්මයා නාලක ගොඩේවා මහත්තයලා ගිහිල්ලා ඒ කරපු හඬ නැගීමත් එක්ක ඔන්න යලි පිබිදීමක් ඇති වුණා. හැබැයි මේ පිබිදීම ඇති වෙනකන් මේ පාර්ශවයත් එක්ක හිටපු කට්ටිය කෑ ගැහුවේ නැහැ. මේක කරන්න එපා කියලා මේ පක්ෂයට, මේ ආණ්ඩුවට බල කිරීමක් සිද්ධ කරෙන්නේ නැහැ.
දැන් ඒකේ ප්‍රතිඵලයේ භුක්ති විඳින්න වෙනකොට දැන් ඔබතුමාලත් කතා කරනවා. ජිනීවා සම්බන්ධයෙන් ඒ වෙලාවේ ඔබතුමාලා කෑ ගැහුවේ නැද්ද පක්ෂය ඇතුලේ? නෑ පැහැදිලිවම ජිනීවා විතරක් නෙමෙයි මේ යුද්ධ යන වෙලේදී කියන්නේ බරපතල විදිහට යුද්ධ යන වෙලේදී ඒ මොහොතේ එක්සත් ජාතික පක්ෂ නායකකාරකාදීන් යුද්ධයට විරුද්ධ සාම ක්‍රියාකාරීන් එක්කනේ හිටියේ. අන්න ඒ වගේ වෙලාවකදී අපි යෝජනා කරා මේ යුද්ධය ජයග්‍රහණය කරනවා. පැහැදිලිවම අපේ ත්‍රිවිධ හමුදාවල් අධෛර්යයට ප්‍රත් වෙන කාරණාවල් කරන්න එපා. ඔබලාගේ දේශපාලන උපක්‍රමයක් විදියට විවිධ ජනවර්ග කණ්ඩායමක ගනුදෙනුවකට යනවා නම් ඒ මොහොතේදී අපි යෝජනා කරා විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකතුමාට එවකට හිටපු අපේ තරුණ සංවිධාන සහ විද්වත් සංවිධාන හරහා යුද්ධයේ ක්‍රියාකාරී වශයෙන් ඒ කියන්නේ යුද්ධයේ පෙරමුණේ කටයුතු කරන සොල්දාදුවන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ඒ දරුවන්ට අධ්‍යාපන උපකරණ දීලා ඒ වගේම ඔවුන්ගේ දෙමව්පියන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න විසඳලා ප්‍රෙෂර් එක බලලා කණ්ණාඩියක් දීලා එහෙම අපි යුද්ධයට ආශිර්වාද කරමු. මේක අනිවාර්යයෙන්ම මේ යුද්ධය පරාජය කරමු. ප්‍රභාකරන්ගේ මිනිමරු ත්‍රස්තවාදය පරාජය කර යුතුයි. මොකද අපේ එක්සත් ජාතික පක්ෂයට තමයි විශාලම හානිය සිද්ධ වුණු පක්ෂය. රටේ ජනාධිපති අපේක්ෂකයෝ ජනාධිපතිවරු ඊට පස්සේ රංජන් විජේරත්න වගේ මහලේකම්වරු විශාල ප්‍රමාණයක් ඝාතනය වුණා. ඉතින් ඒක නිසා මේකට අපි මුහුණ දෙන්න ඕනේ. නමුත් ඒක නෙමෙයිනේ බලන්නේ. මේ රනිල් වික්‍රමසිංහට තියෙන විදේශ හාමුපුතුන් විසින් ලියා දෙන ලද න්‍යාය පත්‍රයක්. අද මේ මොහොතේ ක්‍රියාත්මක කරන්නේ ඒක. අද එතෙන්ට ඇවිල්ලා තියෙනවා සමගි ජන බලවේගය. ඉතින් සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂය අතර වෙනසක් නැහැ. අලියා සහ ටෙලිෆෝන් එක අතර විතර වෙනසයි තියෙන්නේ. ඉතින් ඒ ඇත්ත එක ගොනු වෙලා ඉන්න කණ්ඩායම් මේ සියල්ලත් එක මේ ගමන යන්න බෑ. ඒක නිසා පැහැදිලිව අපි මේව කරන්නේ. ඉතින් ඔබ කියන විදියට ජිනීවා ප්‍රශ්නය පැහැදිලිවම මේ අයට අවශ්‍ය වෙලා තියෙනවා ඩයස්පෝරාව සන්තෝෂයට පත් කරන්න. ඩයස්පෝරාව සන්තෝෂයට පත් කරන්න නම් ඒ අයට අවශ්‍ය ඩයස්පෝරාවේ අවශ්‍යතාවය තමයි යුද්ධය මෙහෙවපු රාජ්‍ය නායකයා එහෙම නැත්නම් සේනාධිනායකයා සහ ප්‍රමුඛ ඒ වීරෝදාර හමුදා සෙබළුන් තවදුරටත් අපේ සමාජය තුළ අපේ ශ්‍රී ලාංකික ජනතාව තුළ වීරයන් නොවේය. එහෙම නැත්නම් ලෝකයේ තුල වීරයන් නෙමෙයි මේ අය මහා ජනතාවක් සමූල ඝාතනය කරපු මිනිමරුව බවට පත් කරන්නේ. ඒක තමයි මේ පියවරෙන් පියවර එන්නේ. නමුත් මේ රටේ ජනතාව ඊට වඩා බුද්ධිමත්. හරි. අපි අපේ ඉතිහාසය තුළ රජවරු අහලා තියෙනවා රට එකසේ සාත්‍රම මම දැන් දවස් කීපයකට කලින් මඩකලපුවට ගිහිල්ලා ආවා. අපි අර දැක්ක නායාරු ඒ කෝකිලායි ඒ පළාත් වලට ගියාම අද කිසිදු ප්‍රශ්නයක් නැහැ. යාපනයට යන්න පුළුවන්. නමුත් මීට අවුරුදු 10කට ආසන්න කාලයකට කලින් මේවා අපිට නිකන් හිතින් සීන දකින්න පුළුවන් ප්‍රදේශනේ. ඉතින් අද ඒ ප්‍රදේශවල ජනතාව තමන්ගේ වාර්ගික මුහුණුවරවල් පවත්වාගෙන ආගමික මුහුණුවරේ නිදහසේ ජීවත් වෙන මේ කිසිදු ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රශ්න මතු කරන්නේ දේශපාලඥයෝ. ඉතින් ඊළඟට මේ NGO සහ ඊළඟට අපේ රටෙන් ගියපු විශාල ප්‍රමාණයක් ඉන්නෝ සරණාගත සංක්‍රමිකයෝ වගේ. ඒ යට සිද්ධ වෙනවා තමන්ගේ තවදුරටත් ඒ රජවල් වලින් ලැබෙන වරප්‍රසාද සහ වරදාන අරගෙන ජීවත් වෙන නම් තවදුරටත් මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ. අපි දකින්නේ යම් පරිපාලනමය දෝෂ එතකොට විසඳාගත හැකි පරිපාලනමය ප්‍රශ්න කීපයක් තියෙනවා. විශේෂයෙන්ම භාෂාවල් භාවිතාව දෙමළ පොලිස් නිලධාරීන් නැහැ. එහෙම නැත්නම් ද්‍රවිඩ භාෂාවෙන් කටයුතු කරන්න පුළුවන් රාජ්‍ය නිලධාරීන්ගේ හිඟකම් ඔය වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒවා විසඳාගත හැකි ප්‍රශ්න මිසක් මේක භූමිය බෙදා වෙන් කරගෙන එහෙම නැත්නම් බලය බෙදා හැරීමේ කියලා මේ අනවශ්‍ය ප්‍රශ්නයක් කරන්න අවශ්‍ය නැහැ. ඊළඟට බලන්නකෝ මානව හිමිකම් කොමිසමේ බැචලේ මැතිනිය මේ ආසන්න සිද්ධිය අද ඉදිරිපත් කරන කාරණා මොනවද? හරි. එතකොට මේ මංගාව සියල්ල පැහැදිලිවම තියෙනවා. මේ මොහොතේ අත්තරංගුවට පත් වෙලා තියෙන හිජාස් හිස්බුල්ලා කියන නීතිඥ මහත්තයා. හරි. ඒගොල්ලෝ පැහැදිලිවම ISI මේ මුස්ලිම් අන්තවාදයේ ක්‍රියාත්මක කරන්න කටයුතු කරපු උදවිය. එතකොට ඊළඟට මේ අයට කියන්න කාරණාවක් නැහැ. මේගොල්ලන් කියන්නේ වෘත්තීය සමිති මර්ධනය කරනවා. කම්කරු ජනතාව මර්ධනය කරනවා. එකම එක සිද්ධියයි කියන්න පුළුවන්. දැන් සුදු වෑන් වලින් ඇවිල්ලා රැට මිනිස්සු පැහැරගෙන ගිහිල්ලා මරණ කෙනෙක් විදියටනේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ පාලනය හඳුන්වන්නේ. නිදහසක් නැති මිලිටරි පාලනයක් කියලානේ. එතුමාගේ දූර කාලයට නොවැම්බර් වෙනකොට මාස 2ක් වෙනවා. අඩුම තරමින් අවුරුදු 2ක්. අවුරුදු 2ක් වෙනවා. අඩුම තරමින් මේ අර වතුර ප්‍රහාරයක්වත් උද්ඝෝෂණ කරන ජනතාවට එල්ල කරන්නේ නැහැ. පරණ පාර්ලිමේන්තුව ඉස්සරහා ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහා මේ පෝට් සිටිය ඉස්සරහා ඒ වගේම ශැංග්‍රීලා හෝටල් එක ඉස්සරහා බිම් කඩක් වෙන් කරලා දෙනවා නිදාසේ ඇවිල්ලා උද්ඝෝෂණ කරන්න. ඒ අයට පුළුවන් ජනාධිපතිතුමාට ලියුමක් දෙන්න. අපි දැක්ක ශිෂ්‍යයන්ට අඬ ගහලා ජනාධිපතිතුමා මේක කරනවා. නමුත් රනිල් වික්‍රමසිංහගේ පාලනය කාලේ මඩ වතුර එතකොට මොනවද අර මේ කිතුල් ඇට දාපු වතුර ඒවනේ දුන්නේ. ඒ විතරක් නෙමෙයිනේ පොදු පෙරමුණ මොකක් හරි පාගමනක් එනකොට
කිරි පැකට් බෙදුවානේ බඩ ගිහිල්ලා මේ මිනිසුන්ට ප්‍රශ්න වෙන්නේ. කියන්නේ මේ පාචනය හැදෙන්නේ. ඉතින් එහෙම කරපු උදවිය ඉන්න තැනක මෙවැනි මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක නිසා දුර්වලකම් තියෙන්න පුළුවන්. නමුත් මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න, රට ආරක්ෂා කරන්න සහ රටේ ආර්ථික සමෘද්ධිය ඇති කරන්න මේ ගෙන යන්නා වූ ක්‍රියාමාර්ගය ගැන අපි ඉතාමත් පැහැදීමකින් ඉන්න. දැන් අනෙක් පැත්තෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ 48 වන සැසිවාරයේදී මහකොමසාරිස්තුමේ මිචෙල් බැචලට් මහත්මිය කියන ප්‍රකාශයක් තමයි අර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිද්ධ වන කටයුතු සම්බන්ධයෙන් තරම් සෑහීමකට පත් වෙන්නේ නැහැ කියන කාරණේ. විශ්වාසය ගොඩනැගීම වෙනුවෙන් වෙන යාන්ත්‍රයක් සකස් කරන්න කියන කාරණේ. දැන් පාස්කු ප්‍රහාරය තමයි මේ ආණ්ඩුව ටිකක් වැඩිපුරම දේශපාලන වේදිකාවේ බලය ලබා ගැනීම වෙනුවෙන් මාකට් කළේ. ඔබතුමාලත් පක්ෂයක් විදිහට අපේක්ෂා කරන්න ඇතිනේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීති හරියට ක්‍රියාත්මක වෙයි. ඒක කඩිනම් වෙයි. චූදිතයන්ට ගෙනල්ලා බලලා සමහර වෙලාවට දෙන්න තියෙන දනුවම ඉක්මනින් දෙයි. වින්දිතයන්ට සාධාරණ නීති කරයි. ඒක වෙනවද මේ ආණ්ඩුවේ? නෑ පැහැදිලිවම දැන් කිසියම් කණ්ඩායමක් උත්සාහ කරනවා මේ පාස්කු ප්‍රහාරය හරහා තමයි මේ ආණ්ඩුව බලයට පත් වුණේ කියලා. නමුත් පාස්කු ප්‍රහාරය සිදු නොවිය යුතු සිද්ධියක් විදිහට අපි දකින්නේ. මේ රටේ අහිංසක ජනතාව තමන්ගේ දේවස්ථානයට ගිහිල්ලා ආගම අදහමින් සිටි ජනතාවක් තමයි ඝාතනය වෙන්නේ. ඔවැනිම සිද්ධියක් වුණා ඉස්සර මුස්ලිම් බල ප්‍රදේශවල සිකුරාදා දේව මෙහෙට ගියපු ඒ මුස්ලිම් ලබ්ධිකයන්ට මට මතක විදිහට කාත්තන්කුඩිය පල්ලියේ සමූල ඝාතනයක් කරා LTT ත්‍රස්තවාදීන්. ඒ හා සමානම ඝාතනයක් විදිහට අපි දකින්නේ මේකත්. එදා පාස්කු ප්‍රහාරේ ඒක වළක්වා ගත යුතුව තිබුණු වළක්වා ගත්තේ නැති දුර්වල ආරක්ෂක සහ කළමනාකරණ හැකියාවක් නැති කණ්ඩායමක් අරන් ගිය පාලනයක්. හැබැයි මේ පාස්කු ප්‍රහාරයට කලිනුත් මේ රටේ ජනතාව තීන්දුවක් කරන් තිබුණා යහපාලනය මාරු කරන්න වෙලාව හරි කියලා. ලැබෙන පළවෙනි අවස්ථාව තමයි කල් දාලා ඇති කරපු පළාත් පාලන මැතිවරණය. පළාත් පාලන මැතිවරණේ ප්‍රතිඵල ගැන මම කියන්න ඕනේ. ඒ පළාත් පාලන මැතිවරණේ තිබ්බේ මට මතකයි 2018. 2018 වෙනකොට 15 අපේ ආණ්ඩුව 18 වෙනකොට ගෙදර යවන්න ඕනේ කියන තීන්දුවට මේ රටේ ජනතාව ඇවිල්ලා හිටියේ. ඉතින් ඒක නිසා පාස්කු ප්‍රහාරය වුණත් නොවුණත් අපට අනිවාර්යයෙන්ම බලය ලැබෙනවා ගෝඨාභය ජනාධිපතිතුමා හෝ මේ කඳවුරෙන් ඉදිරිපත් වෙන ජනාධිපති අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. හැබැයි පාස්කු ප්‍රහාරයට පස්සේ මේ රටේ ජනතාව තීන්දුවක් ගත්ත දැන් නම් ඉතින් ඇති. කියන්නේ ආපහු මිනිසුන්ට මරණ බය ඇති වෙන්න පටන් ගත්තා. අවුරුදු 10කට කලින් LTT සංවිධානය නැති කරාට පස්සේ ආපහු මහා සද්දෙර රතිඤ්ඤ කරලක්වත් පත්තු වෙන්නේ නැති රටක් විදිහට අපි පරිවර්තනය කරා. ඒ ආරක්ෂාව බිඳ වැටිලා කොළඹ නගරේ ආර්ථික මර්මස්ථාන දේවස්ථාන ඇතුලේ බෝම්බ පුරනකොට මිනිස්සු තීන්දුවක් ගත්තා මෙහෙමයි කියලා. හැබැයි ඒ වගේම දේශපාලන වේදිකාවේ සියලු දෙනාම කතා කරපු දෙයක් තමයි මේ පාස්කු ප්‍රහාරය පිටිපස්ස තියෙන මහමොලකරුවන් එහෙම නැත්නම් මේක පිටිපස්ස තිබුණ කුමන්ත්‍රණය සොයා ගන්න ඕනේ කියන තැන. ඒ වගේම එයාට දඬුවම් දෙන්න ඕනේ කියන එක. එතන අපි ඉන්නවා. එතකොට ඊළඟට දැන් ඕනනම් ජනාධිපතිතුමාට තිබුණා සිරිසේන ජනාධිපතිතුමා නම් කරපු ජනාධිපති කොමිසම ඉවත් කරන්න. අලුත් කොමිසමක් දාන්න. නමුත් එතුමා ඒක කරන්න කියන ඒ කටයුතු ඊටාම ස්වාධීනව දිගටම කරගෙන යන්න අවස්ථාව ලබා දුන්නා. මේ තියෙන්නේ අපි විශාල වශයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධ්‍යයනයක යෙදෙනවා. මේ තියෙන්නේ ක්‍රියාකාරීන්, රයිට්? මේ සංවිධාන. මේ සියල්ල. මේ අද මේ මොහොත වන විට මේ සියලුම මේ පරීක්ෂණ කටයුතු ඊටමත් පාස්කු විමර්ශන වල ප්‍රගතිය, රයිට්? මෙවැනි දේවල් අපි සියල්ලම අධ්‍යයනය කරනවා. අද මේ මොහොත වෙන විට ඇත්ත වශයෙන්ම මේ පාස්කු ප්‍රහාරය කියලා කියන්නේ හුදෙක් ගමේ කෙහෙල් කනක් කඩක් කපාගෙන ගියා වගේ සිද්ධියක් නෙමෙයි. මේක විමර්ශනය කරන්න ඕනේ. ජනාධිපති කොමිසම කියලා කියන්නේ උසාවියක් නෙමෙයි. එයාට නිර්දේශ ඉදිරිපත් කරන්න පුළුවන්. ජනාධිපති කොමිසමක් පත් කිරීම හරහා ඒ කරුණු විශ්ලේෂණය කිරීම හරහා බලාපොරොත්තු වෙන්නේ ඒ රටේ ඒ සිද්ධියට පාදක වෙච්ච පරිසරය මේ තරුණ කණ්ඩායමක් නොමග යන්න පාදක වෙච්ච තත්වය. එතකොට ඒක මොකක්ද කියලා ඒගොල්ලෝ විමර්ශනය කරනවා. ඊළඟ මේ සිද්ධිය සම්බන්ධයෙන් කාටද දඬුවම් කරන්න ඕනේ කියලා නිර්දේශ නිකුත් කරන්න පුළුවන්. ඒ වගේම ඊළඟ කාරණාව තමයි මින් ඉදිරියේදී මෙවැනි සිද්ධියක් ඇති නොවෙන්න ගත යුතු ක්‍රියාමාර්ග. ඒක දේශපාලන ව්‍යවස්ථාමය සහ නීතිමය කටයුතු. ඔන්නෝක තමයි පාස්කු ප්‍රහාරය වෙන්නේ. එතකොට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මේ වෙලුම් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේකෙන් මහජනතාවට නිකුත් කරන්නේ අවශ්‍ය කාරණා ටික විතරයි. මොකද මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග. මේකට ඇතිවෙච්ච පසුබිම් සිද්ධි. මේ සියල්ල ජනගත කරන්න ගියොත් එහෙම නැත්නම් ප්‍රසිද්ධ කරන්න ගියොත් වෙන්නේ මහ විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක නිසා බුද්ධිමත් විදිහට තමයි මේක කරන්නේ. හැබැයි කිසිදු වග විභාගයෙන් තොරව මේ පාස්කු ප්‍රහාරය වැනි ජාත්‍යන්තර මට්ටමේ මුස්ලිම් අන්තවාදී සංවිධානත් එක්ක කටයුතු කරපු කණ්ඩායම මේ ඇති කරන සිද්ධිය
තියෙන බැරෑරුම්කම. මේකේ තියෙන මෙවැනි කාරණා නිසා ඉදිරියේදී අපේ රට වෙන්න පුළුවන් ව්‍යසනකාරී තත්ත්වය ගැන තඹ දොයිතිවක කිසිදු සැලකිරීමකින් නැතුව හුදෙක් දේශපාලන වාසි ගන්න මේ ප්‍රහාරය යොදා ගන්න උත්සාහ කරනවා. දැන් ඇත්තටම පාස්කු ප්‍රහාරය එහෙම නැත්නම් ඒ පාස්කු ඉරිදා දවසේ බෝම්බ පුපුරවා ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක් කියලා මේගොල්ලෝ කියන්න උත්සාහ කරනවා. ඒක නෙමෙයි දේශපාලන කුමන්ත්‍රණය. මේ පාස්කු ප්‍රහාරය යොදාගෙන බලයටපත් වෙන්න එහෙම නැත්නම් තමන්ගේ විපක්ෂ කඳවුරේ නායකත්වය ලබා ගන්න අනාගත ජනාධිපතිවරු වෙන්න අද තමයි පාස්කු ප්‍රහාරයේ දේශපාලන කුමන්ත්‍රණයක් බවට පරිවර්තනය කරගෙන තියෙන්නේ. මොකද ඒකට පුතිය සාධක එහෙම කියන්නේ? මෙහෙමයි. ඔක දිග කතාවක්. අපි කෙටියෙන් කියනවා නම් ඊටාම ලඝු කරලා කියනවා නම් පහුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස ලක්ෂ 55ක් ලබා ගන්නවා. හැබැයි මහා මැතිවරණයේදී සම්පූර්ණ විපක්ෂ කණ්ඩායම් හිට මෙට වෙලා ලක්ෂ 10කට 15කට අධික ප්‍රමාණයක් ඡන්දේ පාවිච්චි වෙන්නේ නැහැ. අද 100% ජනතා විමුක්ති පෙරමුණ ඒ ඡන්ද පොලට ආවේ නැති ඡන්ද ටික තමන්ගේ බෑග් එකට දාගන්න තමන්ගේ ගිණුමට ගන්න උත්සාහ කරනවා. හරි. එතකොට එක්සත් ජාතික පක්ෂයේ රටේ ජනතාව මේ අපි කියපු අපි අරගෙන ගිය අරගලය නිසා මේ රටේ කෘතහස්ත දේශපාලඥයෙක් කියන වසර ගානක ඉතිහාසයක් තියෙන මේ දැවැන්ත චරිතයක් කියපු රනිල් වික්‍රමසිංහ කොළඹ දිස්ත්‍රික්කයේ පහු කියන්නේ 2015 තිබිච්ච මැතිවරණයේදී ලක්ෂ 5මාර විකුවා කරන මනා ප්‍රමාණයක් ගන්න පුද්ගලයා ගණන් කිරීමටවත් වාජනය නොකරන ප්‍රමාණය මනාප සහ ඡන්ද ප්‍රමාණයක් තමයි ගන්න. අවම වශයෙන් ආසනයක්වත් දිනා ගන්න නැහැ. ජාතික ලැයිස්තුව නිසා තමයි යන්නේ. ඒ එක්සත් ජාතික පස්සෙත් උත්සාහ කරනවා අර ඡන්ද පොලට ආවේ නැති ලක්ෂ ගාන අරගෙන සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයට අභියෝගයක් දෙන්න. ඒකට ඊළඟට සමගි ජන බලවේගයේ නායකයා තමයි වර්තමාන විපක්ෂ 나යක සජිත් ප්‍රේමදාස මැතිතුමා. අද සමගි ජන බලවේගයේ ඉන්න മന്ത്രിවරු 54 සැදිලා තියෙන්නේ ඒ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙච්ච උදවියත් තව විවිධ සංවිධාන දේශපාලන පක්ෂවල නායකයොත් එක්ක മന്ത്രിවරුත් එක්ක മന്ത്രിවරු 50 ගාණක් ඉන්නවා. මේ අය තීන්දුවක් මේ ඒ වගේම සමාජය තුල සහ දේශපාලන ඒගොල්ලන්ගේ දේශපාලන කඳවුර තුල රජයට විරුද්ධ දේශපාලන කඳවුර තුල ඉන්නා වූ දේශපාලඥයෝ සහ මහජනතාව අතර හැඟීමක් තියෙනවා මේ රටේ විකල්ප නායකයා. එහෙම නැත්නම් මේ රටේ ඊළඟට ජනාධිපති වෙන්න සුදුසු පුද්ගලයා එහෙම නැත්නම් මේ රටේ ඊළඟ රාජ්‍යත්වයේ බාර දෙන්න සුදුසු පුද්ගලයා සජිත් ප්‍රේමදාස නෙමෙයි කියලා. මේ නිසා විකල්ප නායකයෝ බිහිවීමෙන් පවතිනවා. අර දැන් ඒකේ සිද්ධියක් විදියට තමයි මේ එන්නේ මේ මොහොතේදී විශාල ආණ්ඩු විරෝධයක් නිර්මාණය වෙනවනේ. මේ ආණ්ඩු විරෝධය නිර්මාණය වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ 103 වැඩි කරගන්න උත්සාහ කරනවා. එතකොට ඒක දේශපාලන ක්‍රියාකාරකමක්. ඒ අය විපක්ෂයේ අර තමන් සජිත් ප්‍රේමදාසගේ දුර්වල නායකත්වයේ හරහා සජිත් ප්‍රේමදාස කවදාකවත් රාජ්‍යත්වයට පත් වෙන්නේ නැහැ කියන තත්ත්වයට මිනිස්සු තීන්දුව අරන් කරලා තියෙනවා නම් ඒ ඇතිවෙන හිස්තන පුරවන්න අරගොල්ලෝ උත්සාහ කරනවා. හැබැයි ඒගොල්ලෝගේ ක්‍රියාකාරකම සිද්ධ වෙන්නේ රජයට විරුද්ධව. ඊළඟ පක්ෂය ඇතුළේ විවිධ පුද්ගලයෝ අනාගත රාජ්‍යත්වයේ එහෙම නැත්නම් මේ ශනිකින් කුමන්ත්‍රණය කරලා විපක්ෂ නායකකම දැහ ගන්න. රනිල් වික්‍රමසිංහ පාර්ශව වෙනුත් මේ සියල්ල මේ සඳහා තමන්ගේ වෘත්තීය සමිති, අනුබද්ධ සංවිධාන, ආගමික නායකයෝ මේ සියල්ල ක්‍රියාත්මක කරනවා. හැබැයි මේ සියලු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරන්නේ රජයට විරුද්ධව. ඒක නිසා තමයි මේ විශාල රාජ්‍ය විරෝධයක්, ආණ්ඩු විරෝධයක් කෘතිමව නිර්මාණය වෙන්නේ. නැත්තම් මේ ආණ්ඩුව තරම් මේ සියලු අමාරුකම්, අපහසුකම් කළමනාකරණ කරන රජයක් කවදාකවත් පහළ වෙලා නැහැ අපි දන්නේද? විශ්ලේෂණය කරාම. ඒකට ඊළඟට මේ පාස්කු ප්‍රහාරය අද දේශපාලන කුමන්ත්‍රණයක් බවට පරිවර්තනය කරගන්නේ ඔන්නෝම රජසීනයක යෙදෙන එක්තරා සමගි ජන බලවේගයේ മന്ത്രിවරයෙක්. කවුද? මං හිතන්නේ කවුරුත් දන්නවා. පාටලී චම්පික රණවක. ඇතිවන සමාජ තත්වයන් මත තමන්ගේ දේශපාලන අරමුණු මත දේශපාලනය කරන පුද්ගලයෙක් කියලා එතුමාගේ ඉතිහාසය අවදි කරලා බැලුවොත් අපිට හොයාගන්න පුළුවන්. මෙවැනිම සමාජය තුළ කිසියම් තිගැස්මක් ඇති කරන සිද්ධියක් ඇති වෙනවා මීට අවුරුදු ගානකට කලින්. මේ රටේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරපු ඉතාම ජනප්‍රිය මිනිසුන් ආදරය කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා ගංගොඩවිල සෝමහාමුදුරුවෝ. සෝමහාමුදුරුවෝ විදේශ රටකදී අපවත් වෙනවා. මේ අපවත් වීම මිනිමැරුමක් විදියට හුවා දක්වනවා. එදා ඇති වුණ බෞද්ධ ප්‍රබෝධයේ ආශ්වාදයෙන් එහෙම නැත්නම් ඒ බෞද්ධ ප්‍රබෝධය හරහා ඇති වුණු සමාජ කතිකාවතේ තියෙන උණුසුම
පාටලි චම්පික දේශපාලනය යොදා ගන්න. සමහර වෙලාවට හිතලුවක් කියලා කියන්නත් කෙනෙකුට පුළුවන්. මොනවද තියෙන හේතු කියලා අපි කතා කරමු මේ විතරෙන් පස්සේ. අපි අනිත් හතර පැය සමගින් දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ නායක සුගත් හේවාපතන මහත්මයාත් එක්ක අපි හතර පැය ඉන්නේ. සමහර වෙලාවට කෙනෙකුට කියන්න පුළුවන් මේ ආණ්ඩුවත් බලයට ආවේ පාස්කු ප්‍රහාරය උඩින් ආය ඔබතුමා කියන කාරණාවත් එක්ක තව කෙනෙක් බලයට එන්න හදන්නේ පාස්කු ප්‍රහාරය උඩින් කියලා. ඔබතුමා කතාවක් කියාගෙන ඇවිල්ලා සමහරලාට ඒක හිතලුවක් වෙන්න ඇති කියලා සමහරලාට බලයින්න කෙනෙකුට හිතෙන්න පුළුවන්. සාක්ෂි නැතුව සාධක නැතුව නිවැරදිව පැහැදිලි කිරීමක් නැතුව සමහරවිට කෙනෙකුට කෙනෙක් දෙයක් කිව්වොත් මේකෙන් අහලා මේකෙන් පිට කරනවා විතරයි. මොකක්ද ඒකට තියෙන තහවුරු කරන තේ සාධකය ඔබතුමා? නෑ මම දැන් කියාගෙන ආවේ ඔය ජාතික හෙළ උරුමේ ගොඩනගන ආකාරයනේ. එතකොට මීට කලින් සියල උරුමේ කියලා පක්ෂයක් හදනවා ඒ උදවිය. හදලා ඊට පස්සේ ඒක තවදුරටත් ජනතාව තුර ස්ථාවර කරන්න බැරි නිසා උපක්‍රමයක් පාවිච්චි කරනවා සෝම හිමියන්ගේ හදිසි අපවත් වීමත් එක්ක. ඊළඟට ඒ පක්ෂය සංඝ සතු කරනවා. සංඝ සතු කළා අවසානයේදී ස්වාමින් වහන්සේලා තේරීපත් වෙනවා. එවකට එතුමා සමග දේශපාලනය කරපු තිලක් කරුණාරත්නල එස්.එල්. ගුණසේකර වගේ චරිත දේශපාලනයෙන් ඉවත් කරන්න ඕන නිසා කියනවා මේක සංඝයා වහන්සේලා විතරක් කළමනාකරණය කරන නායකත්ව දෙන පක්ෂයක් කියලා. පස්සේ කාලෙකදී එතුමා ජාතික ලැයිස්තු හිටපු එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් ඉවත් කළා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පරිසර ඇමති වෙනවා. මේ ආගම තමන්ගේ දේශපාලන ගමනට යොදා ගන්න විදිය. ඒක මේ රටේ ජනතාව අනුමත කරනවා නම් අපිට අදාළ නැහැ ඒක එතුමාගේ දේශපාලන උපක්‍රමය. නමුත් මම කියන්නේ මේ මොහොතේදී මේ දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා. මේ දේශපාලන කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ බලය ලබා ගැනීම නම් හුදෙක් එක් පුද්ගලයෙක්ගේ ඒක හරහා යටපත් කරන්න හදන්නේ දැවැන්ත විනාශයක් වෙන්න තියෙන මේ මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දෙනවා. ඊළඟට රට ඇතුලේ අපි විශාල යුද්ධයකට ගිය අවුරුදු 30ක යුද්ධයක් ජනවාර්ග ප්‍රබල ජනවාර්ග යුද්ධයකට. දැන් ආපහු මේ ආගම් අතර විරසක මේවා දේශපාලඥයෝ ගත්ත වැරදි තීන්දුව වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. එක අතකින් සොල්දාදු විදියට ගිය අපේ දකුණේ තරුණයෝ මැරුණා. අදටත් ඒ සොල්දාදුව තමන්ගේ තරුණ ජීවිතය ගත කරනවා ඇවිද ගන්න බැරුව කතා කරන්න බැරුව S2 පේන්නේ නැතුව. එවැනි වීරයෙක් තමයි අපිට ඔලිම්පික් පදක්කමකුත් අරගෙන එන්නේ රයිට්. අනිත් පැත්තෙන් යුද්ධයට මුහුණ දීපු උතුරු නැගෙනහිර පළාත්වල ඉන්න අපේ දෙමළ දරුවෝ. එයාටත් ඒ දෙයක් ඉතින් ඒක නිසායි අපි පැහැදිලිවම කියන අපේ පෞද්ගලික ප්‍රශ්නයක් හින්දා නෙමෙයි මෙවැනි තුච්ච දේශපාලන කුමන්ත්‍රණ මේ රටේ ජනතාව නිර්දය ලෙස පරාජයට පත් කරන්න ඕන හෙලා දකින්න. ඉතින් අපි විශ්වාස කරන්නේත් මේ පාස්කු ප්‍රහාරය හරහා කිසියම් සිද්ධියක් ඇති කරමින් තමන්ගේ බලය තහවුරු කරගන්න හදනවා මේ චම්පික රණවක ගරු මන්ත්‍රීවරයා. ඉතින් ඒක තමයි අපි මේ කියන්නේ. ඒකට අද මේ මොහොතේ මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධව දැවැන්ත ව්‍යාජ මතයක් පතුරවමින් සිටිනවා. විශේෂයෙන්ම මේ රජයේ බලයට පත් වෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ පාස්කු ප්‍රහාරය යොදාගත්තා. මේක පිටිපස්සේ දේශපාලන කුමන්ත්‍රණයක් තියෙනවා. මේ මිනිස්සු තුර කුකුසක් නිර්මාණය කරනවා. ඉතින් මෙවැනි සිද්ධි නිර්මාණය කරන්න පුළුවන්. මේවා කිසි දවසක ඔප්පු කරන්නත් බෑ. ඔප්පු කරන්නෙත් නෑ. ඒතර මිනිස්සු තුර සැකයක් වර්ධනය කරනවා. ඒක තමයි මේ කරමින් පවතින්නේ. ඉතින් මේක කරන්න එතුමා විශාල උපක්‍රම ගොඩක් ගන්නවා. අපි සම්පූර්ණයෙන් මේක ගැන අවදියෙන් හිටපු පක්ෂයක්, හිටපු කණ්ඩායමක්. මම එදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා ඒව ගැන කිව්වා. මේ තියෙන්නේ එතුමා සහ කතෝලික පූජවරු මුණ ගැසෙන වෙලාවක්. මේකේ මේ ඉන්නේ රොහාන්ද සිල්වා පියතුමා. මේ සාකච්ඡාව පටන් ගන්නෙදී මේ සියලු දෙනා මේක අහගෙන ඉන්නවා. රයිට්. ඊළඟට අතරමැදදී මෙතුමා කොළපාට ෆයිල් එකක් ඇදලා ගන්නවා. මේ තියෙන කොළපාට ෆයිල් එකක්. මේ හඬපටියේ තියෙන අන්තර්ජාලය. මෙන්න මෙතෙන්ට එනකොට මේකේ හඬ නිහඬ වෙනවා. එතකොට තියෙන විෂුවල් එක දර්ශනීය විතරයි. මේ කොළපාට ෆයිල් එක දිගාරිනකොට මේ රොහාන් සිල්ලා කියන පියතුමා නිකන් ඉන්න පියතුමා මේ පියතුමාගේ අත නිකටට යනවා. කියන්නේ විස්මයජනක කාරණා මෙතන කියනවා කියන එකනේ. රයිට්. ටිකක් වෙලා මේක ඉදිරියට යනකොට එතුමා ඔළුවේ අත ගහ ගන්නවා. මෙන්න මේ සිදුවීම් ජාලාව පටන් ගන්න තැන. ඊට පස්සේ කතෝලික පල්ලියේ පූජකවරු සහ කතෝලික සභාවේ කිසියම් කණ්ඩායමක් සමගි ජන බලවේගයට කියනවා ඕගොල්ලෝ පාස්කු ප්‍රහාර වෙනුවෙන් පෙනී සිටිනවද නැද්ද කියලා අපිට දැනගන්න අවශ්‍යයි කියලා. ඒ අනුව සාන්ත අන්තෝනි පල්ලියේ කොල්ලුපිටියේ තියෙනවා මේ മന്ത്രിවරු ඇවිල්ලා ලක්ෂ්මන් කිරියල්ල මනුෂ්‍ය නානක්කාර එතකොට එරාන් වික්‍රමරත්න ඇවිල්ලා මෙහෙම සාකච්ඡාවක් තියෙනවා. ඉතින් ඒ සාකච්ඡාව. එතකොට ඒගොල්ලෝ කියනවා මෙහෙමයි අපි පාස්කු ප්‍රහාරයට අපි මේ අකුල් හෙලන්නෙත් නැහැ මේ ගන්නා වූ ක්‍රියාමාර්ගයට අපි සහයෝගය. මේ ඇවිල්ලා කියන්නේ සජිත් ප්‍රේමදාසගේ මතය. රයිට්. එතෙන්ට යනවා එක්තරා තරුණෙක්. මේ ඉන්නේ තරුණයා.
ඔහු ප්‍රශ්න කරනවා මේ මොහොතේ පාස්කු ප්‍රහාරයට ඔයගොල්ලෝ සහයෝගය දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මේක යට ගහන්න උත්සාහ කරනවා කියලා. මේ වෙන කවුරුත් නෙමෙයි. මේ මනුස්සයාගේ නම පොංගිලියා ගමගේ ශිහාන් මාලක ගමගේ. මේ ඉන්නේ එතුමා. මේ ඉන්නේ කවුරුද දන්න ධනුෂ්ක රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක. එතුමාගේ ප්‍රබල හිතවතෙක් එහෙම නැත්නම් අනුගාමිකයෙක් තමයි මේ පුද්ගලයා. මේ පුද්ගලයා යොදාගෙන තමයි මේ ප්‍රශ්නේ ඇති කරන්නේ කතෝලික සභාව ඇතුලේ. ඊට පස්සේ මේ අය ලියුමක් ගහලා මේ රැස්වීමෙන් පස්සේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ව්‍යාජ තොරතුරු ඇතුළත් කතෝලික ජනතාවගේ සහ කතෝලික පූජකවරුන්ගේ මනස විකෘති වෙනස් කරන ලියුමක් ගහලා බෙදන්න උත්සාහ කරනවා ලංකාවේ තියෙන සියලුම පල්ලි වලට. අපි ඒකට විරුද්ධව CSR ආයතනයේ මේ රෝහන් සිල්ලා පියතුමාගේ පල්ලියට ගිහිල්ලා ඒකට විරෝධය පළ කරනවා විතරක් නෙමෙයි අපි ලියවිල්ලක් හදලා මේක සියලු පල්ලි වලට යවනවා. අපිට හැබැයි මේක 100% සාර්ථක කරගන්න බැරි වෙනවා කොවිඩ් තත්ත්වයත් එක්ක. ඊළඟට අපි මේක ගැන පත්තරයට කියනවා. මේක හැබැයි අපිට වගේම රහස් පොලිසියටත් ආරංචි වෙනවා. පොලිසියට ආරංචි වෙනවා. පොලිසියට ආරංචි වෙලා පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකතුමා කියනවා මෙහෙම එකක් බෙදනවා නම් Taman දන්නා වූ කරුණු පොලිසියට බාර දෙන්න කියලා ඒ සිද්ධියට. හැබැයි රෝහන්සේ සිල්වා පියතුමා ඒක එහෙම කරන්නේ නැහැ. උන්වහන්සේ කරන්නේ මේක පොලිසියට දෙන්නේ නැතුව මේක ගිහිල්ලා බාර දෙනවා කාදිනල් උන්වහන්සේට. දීලා අන්න එදා ඉඳලා තමයි කාදිනල් වහන්සේගේ තමන්ගේ මනස වෙනස් වෙන්න පටන් ගන්න. ඉතින් ඊළඟට මම පෙන්නන්නම් මේ රෝහන් සිල්ලා පියතුමා කියලා කියන්නේ මෙන්න මේ ඡායාරූපේ ඉන්න කෙනා. ඊට පස්සේ මේ පුද්ගලයා පොංගිලියා ගමගේ ශිහාන් කියන පුද්ගලයා අන්තර්ජාලයට ප්‍රකාශයක් මුදා හරිනවා. ඒක හරියටම පාස්කු ප්‍රහාරය සම්බන්ධව සමීක්ෂණයක් කරා. ඒකේ 96% මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙලා තියෙන කුමන්ත්‍රණය කරලා තියෙන රාජපක්ෂවරු කියන දැවැන්ත මිත්‍යාව ජනගත කරනවා. එතකොට ඒකට විරුද්ධව පොලිසියෙන් එන්නේ කොම් 100ට කට උත්තර දෙන්න ජනාධිපති නීතිඥවරු දෙදෙනෙක් සහ නීතිඥ සමූහයක් සමග මේ තරුණයා දවස් 7-8ක් යනවා මේකට උත්තර දෙන්න. එතකොට ඒ යන හැම දවසකම මෙන්න මේ පූජකතුමා යනවා. ඒ කියන්නේ රෝහන්ද සිල්ලා CSR ආයතනයේ අධ්‍යක්ෂකතුමා. ඊළඟට මේ ඉන්නේ කොල්ලුපිටිය පල්ලියේ මේ ප්‍රධාන පූජකතුමා. මේ උදවිය සහභාගී වෙනවා. එතකොට මේ අද මේක පිටිපස්සේ ඉන්නේ. දැන් මේ මොහොත වන විට මුළු ලෝකේ පුරාම මේක අරගෙන යනවා. මේ අයගේ අන්තර්ජාලය තමයි. ඒ අයගේ Facebook පිටු වලට ගියාම මේ විශේෂයෙන්ම පොංගිලියා ගමගේ ශිහාන් මාලක කියන පුද්ගලයාගේ Facebook පිටුවට ගියාම මේවා තමයි තියෙන්නේ. මේ සම්පූර්ණයෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශාල කැම්පේන් එකක් අරන් යනවා. ඊට පස්සේ මේ බැචලේ කියන සිද්ධිය ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අයින් කරන්නයි කියලාත් මේ කට්ටිය කතා කරලා. ඒතර මේගොල්ලෝ ඉන්න තැන මේගොල්ලෝ කරන දේවල් ගැන සම්පූර්ණ අදහසක් ගන්න පුළුවන් ඒ අයගේම Facebook පිටු වලට ගියොත්. ඒක ඔබතුමා ඔය කියන්නේ මේක මේ සංවිධානාත්මකව නිර්මාණය කරපු කෘතිම ඇතිවිච්ච තත්ත්වයක් කියන කාරණා. එතකොට ඊළඟට මේගොල්ලෝ රට පුරාම උද්ඝෝෂණ සංවිධානය කරනවා. ලෝකේ පුරා උද්ඝෝෂණ සංවිධානය කරනවා. හරි? ඊට පස්සේ රෝහන්ද සිල්ලා පියතුමාගේ පල්ලිය එහෙම නැත්නම් එතුමාගේ රාජ්‍ය නොවන සංවිධානය හරහා මේ රජයට විරුද්ධව ගන්නා ක්‍රියාමාර්ග. ඒතර මේ අය පැහැදිලිවම පාට්ලි චම්පිකත් ස්වාධීන පුද්ගලයෙක් නෙමෙයි. මේ රජයට විරුද්ධව විකල්ප දේශපාලන ධාරාවේ ඉන්න විරුද්ධ පක්ෂ දේශපාලඥයෙක්. ඊට පස්සේ පොංගිලියා ගමගේ කියලා කියන ශිහාන් මාලක කියලා කියන්නේ ස්වාධීන පුද්ගලයෙක් නෙමෙයි. යාට දේශපාලනයක් තියෙන පුද්ගලයෙක්. එතකොට එයා පාට්ලි චම්පිකගේ ගෝලෙක්. එතකොට ඊළඟට මේ කුමන්ත්‍රණය මෙහෙවන්නේ සම්පූර්ණයෙන්ම එයාගේ මූලිකත්වයෙන් තමයි. මේ තියෙන්නේ මාර්තු 10 වෙනිදා පුරවැසි ජීවිතය. මෙතන කවුද මේ කතා කරන කතිකයෝ? රෝහන්ද සිල්ලා පියතුමා. රෝහන්ද සිල්ලා පියතුමා කියලා කියන්නේ යුද්ධ කාලේ යුද්ධයට විරුද්ධව NGO එකක් මෙහෙවපු පුද්ගලෙක්. අපිට මතකයි අපි ඉතිහාසය අරගෙන බැලුවොත් රංජන් විජේරත්න ඝාතනය වෙන තුම්මුල්ල හන්දියේ කිට්ටුව බෝම්බයක් පුපුරලා. එතකොට සිංහල සමාජය ඇතුලේ ඒක LTT සංවිධානයට බැර වෙන අතරෙම කියනවා මෙයා මැරුවේ ප්‍රේමදාස ජනාධිපතිතුමා කියලා. ඊට පස්සේ ඇතුළත් මුදලි ඇමතුමා ඝාතනය වෙනවා කිර්ලපනේදී. ඊට පස්සේ ඒක කියනවා නෑ LTT නෙමෙයි මැරුවේ ප්‍රේමදාස කියලා. හරි ඊට පස්සේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය වෙනවා ආමරීදී. එතකොට කියනවා නෑ ප්‍රේමදාස මැරුවේ LTT නෙමෙයි. බාබු හිටියේ කතාව කියලා මේක පිටිපස්සේ හිටියේ සිරිසේන කුරේ කියලා. හරි ඊළඟට ගාමිණී නැති වෙනවා. ගාමිණී දිසානායක මැතිතුමා මරනම අපි කියනවා නෑ මේ LTT කතාවක් නෙමෙයි චන්ද්‍රිකා නැති කරා කියලා. අවසානයේ චන්ද්‍රිකා මැතිණිගේ කෑහක් නැති වෙනවා. ඊට පස්සේ කියනවා අපි ඒක දේශපාලන කතන්දරයක් ඇහි පුළුන් කෑල්ල ගහලා ඡන්දේ දිනන්න කරා කියලා. මේ සියල්ල පිටිපස්සේ හිටපු NGO සෙට් එක අද ඉන්නවා මෙතන. සැබෑ පාස්කු ප්‍රහාරයේ මෙහෙවපු කණ්ඩායම ඉවත් කරලා තව කට්ටියකට දාන්න. දැන් ඔබතුමා කියන කාරණාවත් එක්ක සමහරවිට කාදිනල් හිමියත් නොදැනුවත්ව
පල්ලිය ඇතුලේ කණ්ඩායමකුත් මේකේ මේ වෙන පැත්තකින් ඒ තත්ත්වයේ මතු කරන්න කෘත්‍රිම භාවය ඇති කරන්න කටයුතු කරනවද කියන කාරණේ සම්බන්ධයෙන් සැකයක් ඇති වෙනවා. මට ඒකට උත්තරයක් ඕන මේ විරාමෙන් පස්සේ. අපි හතරේ අවසන් විනාඩි කිහිපෙ ඉන්නේ දේශප්‍රේම එක්සත් ජාතික පක්ෂ නායක සුගත හේවාපතන මහත්මයාට ඔබතුමාගේ අනාවරණය අපි වැදගත් තැනක නැවතුනේ. මම අර ප්‍රශ්න කළේ දැන් කාදිනල් හිමියනුත් නොදැනුවත් පල්ලිය අභ්‍යන්තරයේම තියනවද මේ සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක්? ඒ කියන්නේ ඔබතුමා කියන කාරණාව සම්බන්ධයෙන් පැහැදිලිව මෙහෙමනේ දැන් අපි විශේෂම චම්පික රණවක മന്ത്രിවරයා අරගෙන බැලුවොත් ඔයාට දක්ෂ කෙනෙක්නේ. මහානායක ස්වාමීන් වහන්සේලා එපා කියද්දි රැඩිකල් තරුණ ස්වාමීන් වහන්සේලා දේශපාලන කරලියට ගේන්න තරම් එතුමා දක්ෂ වෙනවා. දක්ෂ වෙලා ජනප්‍රිය ස්වාමීන් වහන්සේලා දේශපාලනයට ගෙනල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පරිවර්තනය කරනවා. අද කතෝලික පල්ලිය තුලත් ඒක තමයි මේ සිද්ධ කරමින් පවතින්නේ. මම මේ කියාගෙන ආවේ ඊළඟට දැන් මේකට මූලික වෙලා ඉන්න පාටලි චම්පික කියන්නේ පැහැදිලිවම දේශපාලන චරිතයක්. ඊළඟට ඔය ශිහාන් මාලක කියන පුද්ගලයා දේශපාලන චරිතයක්. ඊළඟට මේකට නායකත්වය දෙන රොහාන් සිල්වා පියතුමා කියන්නේ දේශපාලන. එහෙම නැත්නම් මේ ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මේ රජයට විරුද්ධව දේශපාලනය යෙදෙන පුද්ගලෙක්. ඉතින් මේ එතුමාගේ සම්පූර්ණයෙන්ම එතුමාගේ ෆොටෝ එක සහිතව, ඒ කියන්නේ ඡායාරූපේ සහිතව මේ මෙහෙවන රජයට විරුද්ධව, ඒ කියන්නේ රජයට විකල්ප දේශපාලනයක යෙදෙන පුද්ගලෙක්. එතකොට මේවල ඉන්නේ කවුද? සම්පූර්ණයෙන්ම ඒ කතිකේ ලයිස්තු අරගෙන බැලුවත් මේ මොහොතේ මාධ්‍ය සාකච්ඡා තියලා රජයේ දරණු ලෙස විවේචනය කරන පුද්ගලෙක්. එතකොට මේ අය පැහැදිලිවම ස්වාධීන පූජකයෝ නෙමෙයි. ස්වාධීන පූජකවරු නෙමෙයි. එතකොට මේ අය කතා කරන්නේ දේශපාලන අරමුණක් තමන්ගේ දේශපාලන කඳවුර ජයග්‍රහණයට ගැනීම සඳහා. ඒකයි මම කියන්නේ මේ දෙක දේශපාලන කතන්දරයක්. ඔව් සුගතව පතට මත දැන් ඔබතුමාලා මේව මාධ්‍ය ඉස්සරහ කියනවා වගේම එක පැත්තකින් ඔබතුමාලට වගකීමක් තියෙනවා පුරවැසියන් විදිහට යලි මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට සමාජය තුළ කලබගෑනියක් ඇති නොවීමට ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගන්න. මාධ්‍ය ඉස්සරහ කියනවා වගේ ඔබතුමාලා අදාළ අංශ දැනුවත් කරලා තියෙනවා. පැහැදිලිවම මේ කවුද මේ පොංගිලියාගමගේ ශිහාන් මාලක තමන්ගේ Facebook ගිණුම හරහා මේ දැවැන්ත මිත්‍යාව පතුරවන්න හදනකොට අපි තමයි ගිහිල්ලා CID එකට එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියන්නේ අන්තර්ජාලය හරහා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මිත්‍යා මත මතුරන පුද්ගලයන්ව වහාම නීතියට ගන්න කියලා. ඒ අනුව තමයි මේ කැඳවීම කරන්නේ. මා ඇතුළු මං හිතනවා තව පුරවැසි සංවිධාන කීපයක් ගිහිල්ලා මේක කියනවා. කිව්වට පස්සේ ඉතින් පැහැදිලිවම අපට ඕනේ තවස් පාස්කු ප්‍රහාරයක් නෙමෙයි. මේ රටේ ඉපදුණු මේ අහිංසක මුස්ලිම් තරුණයෝ අන්තවාදී ගමනක් යන එක නවත්ත ගන්න අපිට ඕනේ. මොකද ඒ සහෝදරයෝ ඒ දරුවෝ අපේ දරුවෝ. එතකොට ද්‍රවිඩ සහෝදර ද්‍රවිඩ පවුල්වල ඉපදිච්ච අහිංසක කොල්ලෝ මේ අහිංසක දරුවෝ හෙට දවසේ ආපහු සයනයිඩ් කරලා එල්ල ගන්නවා දකින්න අපි කැමති නෑ. එතකොට එහෙමනම් අපි මේ සෞභාග්‍ය ගොඩනගන්න නම් ජාතික සමගිය අවශ්‍යයි. අපේ රටේ පිහිටීමත් එක්ක අපි තාම වැදගත් මර්මස්ථානයක ඉන්නේ. ජාත්‍යන්තර අවධානයේ ගෝලීය අවධානය දිනාගත්ත මර්මස්ථානයක් ඉන්නේ. මේක ඇතුලේ ප්‍රශ්න ඇති කරන්න ජාත්‍යන්තර සංවිධාන NGO අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගොඩක් වෙනවා. එහෙමනම් මේකට තියෙන එකම දේ තමයි අපේ අතර ජාතීන් ආගමික වශයෙන් තියෙන විරසකේ නවත්තලා සහෝදර බැම්මෙන් යදමක් හදාගන්න එක. එහෙම නැත්නම් යකඩ මේකක් හදාගන්න එක. දංගලක් හදාගන්න එක සහෝදරත්වයේ මිත්‍රත්වයේ පදනම මත. අන්න එදාට පුළුවන් අපිට ලෝකෙට මේ පුංචි ලංකාව අරන් යන්න. නමුත් මෙවැනි දේශපාලන කුමන්ත්‍රණත් එක්ක මේක කරන්න බෑ. එහෙම නැතුව අපිට පෞද්ගලික ප්‍රශ්න. මේ රටේ ජනතාව චම්පික රණවක මැතිතුමාව ජනාධිපති කරන්න කැමති නම් රටේ ናයකයා කරන්න කැමති නම් ඒක අපිට අදාළ නැහැ. අපි බලමු ඉදිරියේදී මොකද්ද වෙන්නේ කියලා. දේශප්‍රේම එක්සත් ජාතික පක්ෂයේ නායක සුගත හේවාපතන මැතිතුමනි බෙහෙම ස්තුතියි සහභාගීත්වයට. ඔබතුමාලෝ කාරණා මාධ්‍ය අනාවරණය කරන වගේම සමහරලාට යම් තැනක මගහැරීමක් තියෙනවා දිගින් දිගට ඔබතුමාලගේ වගකීමක් තියෙනවා. ඒ අදාළ අංශ දැනුවත් කරන්න අදාළ අංශ දැනුවත් කළා ඒ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කරන්න සහ විමර්ශන ආරම්භ කරන්න ඔබතුමාලගේ සහාය ලබා දෙන්න. ඒ වෙනුවට ඔබතුමාට යෝජනා කරනවා බෙහෙම ස්තුතියි සහභාගීත්වයට. ආයබන් ඔබතුමාට ඔය අනාවරණයන් එක්ක බලමු හෙට දවසේදී සමාජයේ මොන කතිකාවකට යොමු වේද කියලා අපිත් අවධානයෙන් ඉන්නවා. පුරවැසියන් විදිහට ඔබත් මේ පිළිබඳව ටිකක් අවධානයෙන් ඉන්න කියලා ඔබට යෝජනා කරනවා. අපි සමුගන්නවා යලිමුණ ගැහිම හෙට උදේ 7ට 7 පැයෙන්. අයිබෝන්.